ආයුබෝවන් ආදරණීය දුවේ පුතේ මේ වීඩියෝව පාරිසරික රසායනය හතරවන වීඩියෝව අපි දන්නවා මේ පාරිසරික රසායනයේ යටතේ අපට කතා කරන්න තියන්නේ මොනවද කියන එක පාරිසරික රසායනයේ යටතේ අපට කතා කරන්න තියෙනවා වායුගෝලය හා සම්බන්ධ ගෝලීය පරිසර දූෂණ තත්ත්වයන් හතරක් සහ ජලගෝලය සම්බන්ධව ජල දූෂණය හා සම්බන්ධ පරාමිතීන් පිළිබඳව තමයි කතා කරන්න තියෙන්නේ. අපට වායුගෝලය හා සම්බන්ධ ගෝලීය දූෂණ තත්ත්වයන් ලෙස කතා කරන්න තියෙන්නේ අම්ලවැසි පිළිබඳව කතා කරන්න තියෙනවා. ඒ වගේම ගෝලීය උණුසුම ඉහළ යාම පිළිබඳව කතා කරන්න තියෙනවා. ඊළඟට ඕසෝන් වියන හායනය පිළිබඳව කතා කරන්න තියෙනවා. ආය හතරවෙනි එක තමයි ප්‍රකාශ රසායනික ධූමිකාව. ඔන්න ඔය ප්‍රකාශ රසායනික ධූමිකාව කියන එක හැරෙන්න අනෙක් ගෝලීය පරිසර දූෂණ තත්ත්වයන් තුනම අපි මේ වෙනකොට කතා කරලා අවසන් කරලා තියෙනවා. අපිට තව කතා කරන්න තියෙන්නේ ප්‍රකාශ රසායනික ධූමිකාව පිළිබඳව පමණයි. එහෙනම් අද මේ වීඩියෝ එකෙන් කතා කරන්න ගම්මු ප්‍රකාශ රසායනික ධූමිකාව. එහෙනම් මාතෘකාව ලියන්න ප්‍රකාශ රසායනික ධූමිකාව. මේක ඉංග්‍රීසියෙන් කියනවා ෆොටෝකෙමිකල් ස්මොක්. මේ ස්මොක් කියන එක ෆොටෝකෙමිකල් කියලා කියන්නේ ප්‍රකාශ රසායනික කියන එක. ස්මොක් කියලා කියන්නේ ස්මොක් හා ෆොක් කියන දෙකේ එකතුව. ඒ කියන්නේ දුම සහ මීදුම කියන දෙකේ එකතුවෙන් තමයි මේ ස්මොක් කියන එක හදාගෙන තියෙන්නේ. ප්‍රකාශ රසායනික ධූමිකාව ෆොටෝකෙමිකල් ස්මොක්. එනම් මාතෘකාව ලියන්න ප්‍රකාශ රසායනික ධූමිකාව. ලියන්නකෝ මාතෘකාව ප්‍රකාශ රසායනික ධූමිකාව. හොඳයි. අපි එහෙනම් මේ පිළිබඳව පොඩ්ඩක් කතා කරලා බලමු. දැන් මෙහෙම ඔන්න රථවාහන තදබදය අධික නගරවල, සාමාන්‍ය නගරයක් නෙවෙයි, රථවාහන තදපදය ඉතා අධිකව තියෙන්න ඕනේ. අන්නේ නගරවල දවල් කාලයේ අපරභාගයේදී, ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි කියමු 1 2 3 4 5 ඔය ආදි වශයෙන් කාලවලදී හරි අපි නගරයට ඈතින් හෝ නගරයට කිට්ටුවෙන් තියෙන ගොඩනැගිල්ල ටිකක් උස, සැලකිය යුතු තරමින් ගොඩක් උස ගොඩනැගිල්ලක ඉඳන් අපි නගරය දිහා බැලුවොත්, හරි ගොඩනැගිල්ල ඉඳලා නගරය දිහා බැලුවොත් අපට පේනවා අපේ ගොඩනැගිල්ලට පහලින් තියෙන ගොඩනැගිලි වලට උඩින් නගරේ අපට පේනවා වායුගෝලයේ පාරදෘශ්‍යතාවය අඩු කරපු දුඹුරු පාට, කහ දුඹුරු පැහැයට වාගේ හුරු තිමිරයක්, ධූමිකාවක් අපට නිරීක්ෂණය වෙනවා. ඔන්න ඔය ධූමිකාව තමයි, ඕක තමයි අපි ප්‍රකාශ රසායනික ධූමිකාව කියලා කියන්නේ. ඕක සාමාන්‍යයෙන් ලංකාවේ එච්චර දකින්න හම්බෙන්නේ නැහැ. ඒ වුණත් මෙහෙම කියනවා මහනුවර, පිටකොටුව, බොරැල්ල, කඩුවෙල වාගේ නගරවල ටිකක් අහස හොඳට පැහැදිලි නම්, හුලං අඩු නම් දවල් කාලේ අපරභාගයේදී ඔය ප්‍රකාශ රසායනික ධූමිකාව තරමක් දුරට දකින්න පුළුවන් කියලා කියනවා. මම නම් දැකලා නැහැ, හැබැයි එහෙම කියනවා. මම මේ පොත්වල සඳහන් කරලා තියෙනවා, එහෙම කියනවා. හරි හොඳයි. හැබැයි ඔය වෙනත් රටවල, පිටරටවල, ඉන්දියාව, චීනය, සිංගප්පූරු ඔය ආදි වශයෙන් මේ චීනයේ සැන්හයි, බීජින් වල වාගේ, ඉන්දියාවේ නව දිල්ලි, මුම්බායි ඒ වාගේ නගරවල, තව ඕනනම් කවලලම්පූර් වල එහෙම වාගේ නගරවල මේක ටිකක් දරුණුවට තියෙනවා. හරි හොඳයි. අපි එහෙනම් මෙහෙම ලියාගම්මු. මේක ටිකක් පොඩ්ඩක් සාමාන්‍ය හැඳින්වීමක් මම මේ කරන්නේ. මෙහෙම පොඩ්ඩක් ලියාගම්මු. රථවාහන තදබදය ලියාගම්මු. රථවාහන තදපදය අධික නගරයක දිවා කාලයේ අපරභාගයේදී
තරමක් උස ගොඩනැගිල්ලක සිට නගරයේ දෙස බලන විට පහළින් නැති ගොඩනැගිලි වලට ඉහළින් වාතයේ පාරදෘශ්‍ය බව අඩු වූ කහ පැහැති නැත්තම් දුඹුරු පැහැති කියලාම ලියමු. දුඹුරු පැහැට බර වැඩි. හරි. දුඹුරු පැහැති තිමිරයක් දැකිය හැකි වේ. මෙය ආලෝකය හමුවේ සෑදෙන නිසා නැත්නම් සූර්යාලෝකය හමුවේ සෑදෙන නිසා ප්‍රකාශ රසායනික ධූමිකාව ලෙස මෙය සූර්යාලෝකය හමුවේ සෑදෙන නිසා ප්‍රකාශ රසායනික ධූමිකාව ලෙස හඳුන්වයි. ලංකාවේ මහනුවර, බොරැල්ල, පිටකොටුව, කඩුවෙල යන නගරවල අහස පැහැදිලි විට සහ සුළං රහිත විට සමහර විට හැමදාම නෙමෙයි සමහර විට මෙම తত্ত্বය නිරීක්ෂණය කළ හැකි වේ. එහෙත් ඉන්දියාව, චීනය යන ඒවායේ නවදිල්ලි, කල්කටා, බුම්බායි, බීජිං, සැන්හයි යන නගරවල මෙම తত্ত্বය හොඳින් නිරීක්ෂණය කළ හැකි වේ. මේකට පොඩක් අපි විද්‍යාත්මක අර්ථකථනයක් දෙන්න බලමු. ඔන්න අපි මෙහෙම කියනවා. හරි. සූර්යාලෝකයේ හමුවේදී හරි. නැත්තම් සූර්ය කිරණ හමුවේදී සූර්යාලෝකයේ තියෙන්න ඕනේ. සූර්යාලෝකයේ හමුවේදී පරිසර දූෂකකාරක කීපයක් රසායනික වශයෙන් එකිනෙක ප්‍රතික්‍රියා වෙලා හදන රසායන ද්‍රව්‍ය. නැවතම කියනවා සූර්යාලෝකයේ හමුවේදී පරිසර දූෂකකාරක කීපයක් එකිනෙක ප්‍රතික්‍රියා වී සාදන රසායන ද්‍රව්‍ය සහ තව වෙනත් සියුම් අංශු සහ ජල අංශු ජල බිඳිති එකතුවෙන් සෑදෙන වායුගෝලයේ පාරදෘශ්‍යතාවය අඩු කරන අපි නැත්තම් මෙහෙමත් තව ඕනනම් කියන්නේ සූර්යාලෝකය ප්‍රකීර්ණය කරමින් එමයි කැලලකුත් දාන්න. සූර්යාලෝකය ප්‍රකීර්ණය කරමින් වායුගෝලයේ පාරදෘශ්‍යතාවය අඩු කරන දුඹුරු පැහැයට හුරු තිබිරය අපට කියන්න පුළුවන් ප්‍රකාශ රසායනික ධූමිකාව කියලා. මම නැවතත් කිව්වොත් සූර්යාලෝකය හමුවේදී පරිසර දූෂකකාරක කීපයක් රසායනික වශයෙන් එකිනෙක ප්‍රතික්‍රියා වී සාදන රසායන ද්‍රව්‍ය තව වෙනත් සියුම් අංශු සහ ජල බිඳිති එකට එකතුවෙන් සූර්යාලෝකය ප්‍රකීර්ණය කරමින් සූර්යාලෝකයේ පාරදෘශ්‍යතාවය අඩු කරන කහ පැහැයට හුරු තිමිරය අපට හඳුන්වන්න පුළුවන් ප්‍රකාශ රසායනික ධූමිකාව කියලා. එහෙනම් අපි ඉන්නර්ට්කම දාලා මෙහෙම ලියමු. සූර්යාලෝකයේ හමුවේදී පරිසර දූෂකකාරක කිහිපයක්
පරිසර දූෂක කාරක කිහිපයක් එකිනෙක රසායනිකව ප්‍රතික්‍රියා වී එකිනෙක රසායනිකව ප්‍රතික්‍රියා වී සාධන එකිනෙක රසායනික ප්‍රතික්‍රියා වී සාධන රසායන ද්‍රව්‍ය එකිනෙක රසායනික ප්‍රතික්‍රියා වී සාධන රසායන ද්‍රව්‍ය සහ තවත් සියුම් අංශු ජල බිඳිති. එකතුවෙන් සූර්යාලෝකය ප්‍රකීර්ණය කරමින් වායුගෝලයේ පාරදෘශ්‍යතාවය අඩු කරන කහ පැහැයට හුරු තිමිර පටලය නැත්නම් තිමිරය ප්‍රකාශ රසායනික ධූමිකාව වේ. ඉන්වර්ටඩ් කමා දාලා ඒක ලියන්න කිව්වේ. ඒක ඉන්වර්ටඩ් කමා වහලා දාන්න. ප්‍රකාශ රසායනික ධූමිකාව වේ. හරි. හොඳයි. එහෙනම් අපි දැන් කතා කරන්න බලමු ප්‍රකාශ රසායනික ධූමිකාව නිර්මාණය වීමට බලපාන පරිසර දූෂක කාරක ඒවායේ ප්‍රභව හා තත්ත්වයන් පිළිබඳව පොඩ්ඩක් කතා කරන්න බලමු. එනිසා මාතෘකාවක් ලියාගෙනම ගමු. මෙහෙම ලියමු. ප්‍රකාශ රසායනික ධූමිකාව ඇතිවීමට බලපාන පරිසර දූෂක කාරක ඒවායේ ප්‍රභව හා අවශ්‍ය වෙනත් තත්ත්වයන් හරි. හොඳයි. එහෙනම් බලමු අපි. මේ පරිසර දූෂක කාරක අතරින් පරිසර දූෂක කාරක දෙකයි ප්‍රධාන වශයෙන් බලපාන්නේ. ඒ පරිසර දූෂක කාරක දෙක තමයි එකක් නයිට්‍රික් ඔක්සයිඩ් NO. ඔන්න පරිසර දූෂක කාරක එකක් NO. අනෙක් පරිසර දූෂක කාරක තමයි වාෂ්පශීල හයිඩ්‍රෝකාබන. මේක වාෂ්පශීල වෙන්න ඕනේ. වාෂ්පශීල හයිඩ්‍රෝකාබන. සාමාන්‍යයෙන් මෙහෙම කියනවා CH3 ඒක එහෙම නොවෙන්නත් පුළුවන්. ඉතින් CH2N CH3 මේක මෙහෙම කියනවා N වල අගය 1 වෙන්න පුළුවන්, 2 වෙන්න පුළුවන්, 3 වෙන්න පුළුවන්, 4 වෙන්න පුළුවන් කියලා කියනවා. හරි. හොඳයි. ඔන්න ඔය දෙක තමයි මේ ප්‍රකාශ රසායනික ධූමිකාව ඇතිවීමට බලපාන ප්‍රධානම නෙවෙයි ඇත්තෙන්ම පරිසර දූෂක කාරක දෙක. හරි. අනිත් එක තමයි හිරු එළිය නැත්නම් සූර්යාලෝකය. සූර්යාලෝකයේ තියෙන්න ඕනේ. ඒක ඒ తত্ত্বය. හරි. අනිත් එක තමයි සෙල්සියස් 15ට වැඩි උෂ්ණත්වය. හරි. එහෙනම් දැන් යටින් ලියමු. පරිසර දූෂක කාරක. එක නයිට්‍රික් ඔක්සයිඩ් NO.
එක NO දෙක වාෂ්පශීල හයිඩ්‍රෝකාබන හරි ඒ වාෂ්පශීල හයිඩ්‍රෝකාබන කියන තැන ලියන්න මෙහෙම CH3 CH2N CH3 CH3 CH2N CH3 N සමානයි 1 2 3 4 හරි හොඳයි තත්ත්ව සූර්යාලෝකය සෙල්සියස් 15ට වැඩි උෂ්ණත්වය සූර්යාලෝකය සෙල්සියස් 15ට වඩා වැඩි උෂ්ණත්වය සෙල්සියස් 15 හෝ ඊට වඩා වැඩි උෂ්ණත්වයක් තිබීම අත්‍යවශ්‍යයි. එතකොට මේ නයිට්‍රික් ඔක්සයිඩ් මෙන්ම වාෂ්පශීල හයිඩ්‍රෝකාබනත් වායුගෝලයට එකතු වන ප්‍රධානම ප්‍රභවය තමයි රථවාහන ගමනාගමනය. රථවාහන වලින් තමයි මේ NO සහ වාෂ්පශීල හයිඩ්‍රෝකාබනය කියන මේ ප්‍රකාශ රසායනික ධූමිකාව සෑදීමට ප්‍රධාන වන හේතු වන පරිසර දූෂකකාරක දෙකම වායුගෝලයට එකතු වෙන්නේ. එනම් පොඩි මාක්‍යයක් දාලා ලියමු මේ. NO වාෂ්පශීල හයිඩ්‍රෝකාබන NO වාෂ්පශීල හයිඩ්‍රෝකාබන යන පරිසර දූෂකකාරක දෙකම වායුගෝලයට එකතු වන ප්‍රධානතම ප්‍රභවය වන්නේ රථවාහන ගමනාගමනයයි. අපි බලමු වාෂ්පශීල හයිඩ්‍රෝකාබන දැන් කොහොමද එන්නේ කියලා. එතකොට වාෂ්පශීල හයිඩ්‍රෝකාබන විශේෂයෙන් ඔය පෙට්‍රල් වාහන වලින් තමයි ඕක එන්නේ. හරි. වාෂ්පශීල හයිඩ්‍රෝකාබන ඉන්ධන ටැංකියෙන් ලීක් වෙලා පරිසරයට එන්න පුළුවන්. හරි. ඒ වගේම කාබියුලේටරයෙන් පරිසරයට එන්නත් පුළුවන් යම් ප්‍රමාණවලින්. යම් ප්‍රමාණවලින්. හැබැයි වැඩිපුරම එන්නේ එහෙම නෙවෙයි. වැඩිපුරම එන්නේ ඒ පෙට්‍රල් රථවල තමයි ඉන්ධනය ලෙස පෙට්‍රල් භාවිතා කරන ඒවා තමයි මේක ගොඩක් තියෙන්නේ. වැඩිපුරම එන්නේ අර අපවහන පද්ධතිය එක්සෝස්ට් සිස්ටම් එක හරහා. අපවහන පද්ධතිය හරහා තමයි එන්නේ. හරි. එතකොට දැන් ඔන්න අපි මෙහෙම ලියාගමුකෝ. මෙහෙම ලියමුකෝ. මෙහෙම ලියන්න. හරි. මෙහෙම ලියමු. වාෂ්පශීල හයිඩ්‍රෝකාබන ඉන්ධන ටැංකියෙන් ලීක් වීම නිසා ඉන්ධන ටැංකියෙන් ද කාබියුලේටරය මගින්ද යම් ප්‍රමාණයක් පරිසරයට එකතු වේ. එහෙත් පරිසරයට එකතු වන ප්‍රධානම මාර්ගය වන්නේ
ප්‍රධානම මාර්ගය වන්නේ මෝටර රථයේ අපවහන පද්ධතිය හරහා වායුගෝලයට එකතු වීමෙනි. අපවහන පද්ධතිය හරහා වායුගෝලයට එකතු වීමෙනි. අපි දැන් මෙහෙම නිකන් ගත්තොත් මේවා නම් මේ එච්චරම අත්‍යවශ්‍ය දෙයක් නෙමෙයි. කොහොම ගත්තොත් දැන් මේ මම පිස්ටන් එකක් නිකන් දල වශයෙන් නිරූපණය කිරීමක් කරන්නේ. මේ තියෙන්නේ මම ඇඳලා තියෙන්නේ පිස්ටන් එක උඩට පහළට යන එක. හරි. එතකොට මෙන්න මෙහෙන් එවනවා වාතය සහ ඉන්ධන. වාතය සහ ඉන්ධන එවනවා මෙහෙන්. වාතය සහ ඉන්ධන එවනවා. වාතය සහ ඉන්ධන යම් ප්‍රශස්ත අනුපාතයට මිශ්‍ර කරලා එවනකොට මෙතනින් පුළිඟුවක් එනවා. පුළිඟුවක් එනකොට ඒ පුළිඟුව මගින් මේ අධිපීඩන තත්ත්වයට එන වාත ඉන්ධන මිශ්‍රණය හරි ජ්වලනය වෙනවා. දහනය වෙනවා. ඒ දහනය වෙනකොට දහනය වීම නිසා අධික තාපයක් මේක ඇතුලේ නිෂ්පාදනය වෙනවා. අධික පීඩනයක් මේ පිස්ටනය තුල නිෂ්පාදනය වෙනවා. මෙහෙන් තමයි එළියට එන්නේ මේ අපවහන පද්ධතිය. හරි. එහෙම අධික පීඩනය යටතේ අධික උෂ්ණත්වයක් යටතේ අධික තාපයක් යටතේ ඉන්ධනය දහනය කරත් මේ පිස්ටනයට ඇතුළු වන සමස්ත ඉන්ධන ප්‍රමාණයම දහනයට භාජනය වෙන්නේ නැහැ. හරි. විශේෂයෙන් මේ පිස්ටන් එකේ ඇතුල් බිත්තියට ආසන්නව තියෙන මෙන්න මේ හරියේ තියෙන ඒවා. මෙන්න මේ හරිය මේ ඇතුල් බිත්තියට ආසන්නව වාගේ තියෙන ඒවා. ඒවා මෙහාට පහළට මේ පිස්ටන් එක උඩට පහළට යනවානේ. හරි. ඒවා ටිකක් දහනය වෙනවා හොරයි. දහනය වෙනවා අඩු වෙනවා. ඒ නිසා දහනය නොවුණු ඒ කියන්නේ අර්ධ දහනයට භාජනය වෙන්නේ ඔක්කොම දහනය වෙන්නේ නැහැ. හරි. දහනය නොවුණු වාෂ්පශීලී ඉන්ධන හයිඩ්‍රෝකාබන මේ අපවහන පද්ධතිය හරහා එළියට එනවා. හරි. එහෙනම් අපි මේ විදිහට සඳහන් කරගනිමු. හරි. මෙහෙම සඳහන් කරගන්න. එන්ජිම තුල ඉන්ධනය දහනය වන්නේ අධික පීඩන හා අධික උෂ්ණත්ව යටතේ වුවත් මෙතෙන් තමයි මේ පුළිඟුව එවන්නේ. මෙතන විද්‍යුත් පුළිඟුව මේ මම පෙන්නුවේ. අධික උෂ්ණත්ව හා අධික පීඩනය යටතේ ඉන්ධනය දහනය වුවත් පිස්ටනය තුලට ඇතුල් වන සියලුම ඉන්ධන පිස්ටනය තුලට ඇතුල් වන සියලුම ඉන්ධන දහනය නොවේ. දහනයට නොයෙදුණු ඉන්ධන රථයේ අපවහන පද්ධතිය හරහා වායුගෝලයට එකතු වේ. රථයේ අපවහන පද්ධතිය හරහා වායුගෝලයට එකතු වේ. මෙලෙස වාෂ්පශීල හයිඩ්‍රෝකාබන වායුගෝලයට එකතු වීම සිදුවේ. ඊළඟට අපි එන්නෝ ගැන කතා කරොත් යටින් ලියමු. දැන් මෙන්න මෙතන දැන් අපි යම්කිසි ප්‍රශස්ත අනුපාතයකට වාතය සහ ඉන්ධනය මිශ්‍ර කරලා
අධික පීඩන තත්ත්වය යටතේ ජ්වලනයට භාජනය කරනවා. එතකොට මේකේ බොහෝම අධික ඉහළ උෂ්ණත්වයක් සහ බොහෝම ඉහළ පීඩනයක් මේකේ ක්‍රියාත්මක වෙනවා. හරි. සාමාන්‍ය තත්ත්වය යටතේදී වායුගෝලීය වාතයේ තියෙන N2 අක්‍රීයයි. හැබැයි ඒ වුණාට මේ ඉහළ උෂ්ණත්ව ඉහළ පීඩන යටතේදී මේ N2 ක්‍රියාකාරී වෙනවා. එන්නෙන් ත්‍රිත්ව බන්ධනය බිඳෙනවා. එන්නෙන් ත්‍රිත්ව බන්ධනය බිඳිලා මේ පිස්ටන් එක තුලදී මේ අධික උෂ්ණත්ව අධික පීඩන යටතේ N2 වායුව මේ වායුගෝලීය වාතයේම තියෙන O2 සමග එකට ප්‍රතික්‍රියා වෙලා NO නිෂ්පාදනය වීම සිද්ධ වෙනවා. ඔන්න ඔය NO මේ අපවහන පද්ධතිය හරහා වායුගෝලයට අපවහන නලය හරහා මේ සයිලන්සර් එක කියලා තියන්නේ ඔය අපවහන නලය හරහා මෙන්න වායුගෝලයට එකතු වෙනවා. හරි. එහෙනම් අපි මෙහෙම ලියමු. මෙහෙම ලියමු. මෙහෙම ලියමු. එන්ජිම තුලට නැත්නම් වරහන් ඇතුලේ වුණ ලියන පිස්ටනය තුලට ප්‍රශස්ත අනුපාතයකට මිශ්‍ර කරන ලද වායුගෝලීය වාතය සහ ඉන්ධන පිස්ටනය තුලට ඇතුල් කරයි. අධික පීඩන සහ ඉහළ උෂ්ණත්වය යටතේ පුළිඟු පැන්වීමක් මගින් ඉන්ධනය දහනය කරයි. සාමාන්‍ය තත්ත්වය යටතේ N2 අක්‍රීය වුවත් මෙම තත්ත්වය යටතේදී ඒ කියන්නේ අධික උෂ්ණත්ව අධික පීඩන මෙම තත්ත්වය යටතේදී O2 සමග ප්‍රතික්‍රියා වී NO සාදයි. O2 සමග ප්‍රතික්‍රියා වී NO සාදයි. මෙම NO වාහනේ පිටාර දුම ඔස්සේ වායුගෝලයට එකතු වේ. ඔන්න ඔය විදිහට තමයි NO සහ වාෂ්පශීල හයිඩ්‍රෝකාබන වායුගෝලයට එකතු වීම සාමාන්‍යයෙන් සිද්ධ වෙන්නේ. හොඳයි. එහෙනම් අපි කතා කරලා බලමු ප්‍රකාශ රසායනික ධූමිකාවේ රසායනය. හරි. මාතෘකාව ලියන්න ප්‍රකාශ රසායනික ධූමිකාවේ රසායනය. හොඳට ලියන්න ඉක්මනින්. ප්‍රකාශ රසායනික ධූමිකාවේ රසායනය අපි හොඳට පැහැදිලිව කතා කරගන්න බලමු. හරි. ප්‍රකාශ රසායනික ධූමිකාවේ රසායනය. ඔන්න දැන් පිස්ටන් එක රථයේ පිස්ටන් එක තුලදී වායුගෝලීය වාතයේ තියෙන N2 සහ O2 අර අධික උෂ්ණත්ව අධික පීඩනය යටතේ ප්‍රතික්‍රියා වෙලා NO කියන වායුව නිෂ්පාදනය කරනවා. නයිට්‍රික් ඔක්සයිඩ්. ඔන්න ඔය NO කියන වායුව දැන් අර පිටාර දුම හරහා වායුගෝලීය වාතයට ආපුහම වායුගෝලීය වාතයේ තියෙන O2ත් එක්ක ප්‍රතික්‍රියා වෙලා NO2 බවට පරිවර්තනය වෙනවා. මේක අපි තුලිතත් කරලා ගත්තොත්
මේකෙන් දෙකක් දාලා මේකෙන් දෙකක් දාගත්තාම හරි NO2 බවට පරිවර්තනය වෙනවා. සෙල්සියස් 15ට වැඩි උෂ්ණත්වය අවශ්‍යයි. දැන් මෙන්න මේ සෙල්සියස් 15ට වැඩි උෂ්ණත්වයේදී මේ වායුගෝලීය වාතයේ දැන් නිෂ්පාදනය වුණු NO2 සූර්යාලෝකයේ හමුවේදී සූර්යාලෝකයේ නිසා සූර්යාලෝකයේ අවශ්‍යයි මම H2 කියලා දාන්නම්. මෙයා දැන් ආය කැඩෙනවා NO සහ O පරමාණු වලට. අපි දන්නවා O පරමාණු කියලා කියන්නේ මුක්ත කණ්ඩක ලක්ෂණ තියෙන එකක්. මුක්ත කණ්ඩක දෙකක් තියෙනවා. ව්‍යුක්ම ඉලෙක්ට්‍රෝන දෙකක්ම තියෙන සංවිජිතා කවචයේ දැන්. හරි. මෙයා දැන් අපි දන්නවා බොහොම අධික ප්‍රතික්‍රියාකාරී කියලා. ඒ නිසා දැන් මෙයා වායුගෝලීය වාතයේ තියෙන O2ත් එක්ක ප්‍රතික්‍රියා වෙලා මේ O පරමාණු ඕසෝන් නිෂ්පාදනය කරනවා. ඕසෝන් වායුව නිෂ්පාදනය කරනවා. ඔන්න ඔය ඕසෝන් වායුව ප්‍රකාශ රසායනික ධූමිකාවේ එක සංඝටකයක්. මම මේ රෝස පාට ලියන්නම් ඒක. රෝස පාට පෙනෙයිද දන්නේ නැහැ. ඔන්න ප්‍රකාශ රසායනික ධූමිකාවේ එක සංඝටකයක් නිෂ්පාදනය කරා. හැබැයි මෙයා එක සංඝටකයක් ලෙස ක්‍රියාත්මක වෙනවා විතරක් නෙවෙයි මේ ප්‍රකාශ රසායනික ධූමිකාවේ ඉදිරි රසායනික ප්‍රතික්‍රියා ඇතිවීම කෙරෙහිත් බලපානවා. හරි. දැන් ඊළඟට මොකද වෙන්නේ? මෙන්න මේ ඕසෝන් හැදිලා තියෙනවා. හරි. මෙන්න මේ ඕසෝන් තවදුරටත් යනවා. තව අපි ඒක කතා කරමු. දැන් මේ හැදුණු O පරමාණු මේ O2ත් එක්ක ප්‍රතික්‍රියා වෙලා ඕසෝන් සෑදීම විතරක් නෙමෙයි කරන්නේ. හරි. මෙන්න මේ O මුක්ත කණ්ඩක. මෙන්න මේ O මුක්ත කණ්ඩක O පරමාණු වායුගෝලීය වාතයේ තියෙන ජල වාෂ්පත් එක්ක ප්‍රතික්‍රියා වෙනවා. වායුගෝලීය වාතයේ තියෙන ජල වාෂ්පත් එක්ක ප්‍රතික්‍රියා වෙලා OH මුක්ත කණ්ඩක හදනවා. OH අපි ඒ ගාන ලියාගෙන යන්නේ නේද? ලියාගෙන යන්න නැත්නම් ලියාගෙන යන්න. ප්‍රකාශ රසායනික ධූමිකාවේ රසායනය කියලා ඕක ලියන්න NO ධන O2 මෙහෙම ලියමු. හරි. පිට රතයේ පිටාර දුම සමග රතයේ පිටාර දුම සමග වායුගෝලයට එකතු වන NO වායුගෝලයට එකතු වන NO වායුගෝලීය O2 මගින් NO2 බවට පත් කරයි. ටක් ගාලා මේක ලියන්න. NO2 බවට පත් කරයි. හරි. ඊළඟට ලියමු. NO2 සෙල්සියස් 15ට වැඩි උෂ්ණත්වයේදී සූර්යාලෝකයේ හමුවේදී NO සහ O පරමාණු බවට විඝටනය වේ. NO සහ O පරමාණු බවට විඝටනය වේ. මේක ලියන්න ටක් ගාලා. හරි. ඊළඟට ලියමු. O පරමාණු මුක්ත කණ්ඩක ලක්ෂණ දරන බැවින් O පරමාණු මුක්ත කණ්ඩක ලක්ෂණ දරන බැවින් වායුගෝලීය O2 සමග ප්‍රතික්‍රියා වී ඕසෝන් සාදයි. මේකත් ලියලා දාන්න. ඕසෝන් සාදයි. මේක ලියන්න. දැන් යටින් පොඩි මාක්කයක් දාලා ලියමු. ඕසෝන් O3 ප්‍රකාශ රසායනික ධූමිකාවේ
සංඝටකයකි. එක් සංඝටකයකි. හරි. ඊළඟට යටින් ලියන්න. සෑදෙන ඕ පරමාණු වායුගෝලීය ජල වාෂ්ප සමගද ප්‍රතික්‍රියාවී අපි මේක මෙතෙන්ද දාමු. වායුගෝලීය ජල වාෂ්ප සමගද ප්‍රතික්‍රියාවී OH මුක්ත කණ්ඩක නිෂ්පාදනය කරයි. ඒක මෙතෙන්ද දාමු. මේ තිත OH මුක්ත කණ්ඩක නිෂ්පාදනය කරයි. මේක ලියන්න. OH මුක්ත කණ්ඩක නිෂ්පාදනය කරයි. දැන් මේ සරලව මේක ඉදිරිපත් කරන්නේ ගොඩාක් විස්තර සහිතව ඉදිරිපත් කරන්න නැහැ මේ අපේ සිලබස් එකට. හරි. දැන් ඊළඟට මොකද වෙන්නේ? මේ OH මුක්ත කණ්ඩකත් නොහොදට බලන්නකෝ. මේ හැදුණු ඕසෝනුත් අර කියන වාෂ්පශීල හයිඩ්‍රෝකාබනත් එකට එකතු වෙලා හදනවා ඇල්කිල් මුක්ත කණ්ඩක. මේක C පරමාණු ගාන වෙනස් වෙන්න පුළුවන් ඈ. ඇල්කිල් මුක්ත කණ්ඩක හදනවා. ඒ වගේම ආය හදනවා පෙරොක්සි ඇල්කිල් මුක්ත කණ්ඩක ROO. එහෙනම් දැන් යටින් ලියමු. හරි. එහෙම ලියමු. නිපද වෙන OH මුක්ත කණ්ඩකත් වාෂ්පශීල හයිඩ්‍රෝකාබනත් සෑදෙන ඕසෝන් වලින් කොටසක් එකට ප්‍රතික්‍රියාවී ඇල්කිල් මුක්ත කණ්ඩක වරහන් ඇතුලේ R තිත දාන්න. R dot ඇල්කිල් මුක්ත කණ්ඩක හා පෙරොක්සි ඇල්කිල් මුක්ත කණ්ඩක. මේක පෙරොක්සි ඇල්කිල් මුක්ත කණ්ඩක සාදයි. මේකට ලියලා දාන්නකෝ. එතකොට හොඳයිනේ. පෙරොක්සි ඇල්කිල් මුක්ත කණ්ඩක සාදයි. හරි. හොඳයි. රයිට්. හරි. මේක ලියන්නකෝ. ඊළඟට මේ ඇල්කිල් මුක්ත කණ්ඩක මේ පෙරොක්සි ඇල්කිල් මුක්ත කණ්ඩක වායුගෝලීය වාතයේ තියෙන තව තියෙන NO2 ඔක්කොම මේ විඝටනයට ලක් වෙන්නේ නැහැ. NO2 O2 එකට එකතු වෙලා හදනවා කෙටිදාම ඇල්ඩිහයිඩ්. ඇල්ඩිහයිඩ් කියන්නේ මොනවද කියන එක දුවලා පුතාලා දන්නවනේ. කෙටිදාම වාෂ්පශීල ඇල්ඩිහයිඩ්. කෙටිදාම ඇල්ඩිහයිඩ් කියලා ගන්නකො. ඇල්ඩිහයිඩ් හදනවා. මෙන්න මේ කෙටිදාම ඇල්ඩිහයිඩත් මේ ප්‍රකාශ රසායනික ධූමිකාවේ තව එක සංඝටකයක් කෙටිදාම ඇල්ඩිහයිඩ් හදනවා. ඒ විතරක් නෙවෙයි මම මේක ගැන පොඩ්ඩක් කියන්නම්. PAN පෙරොක්සි ඇසිටයිල් නයිට්‍රේට්. එහෙනම් තව සංඝටකයක් මොකද්ද? PAN පෙරොක්සි ඇසිටයිල් නයිට්‍රේට්. PAN ආය පෙරොක්සි බෙන්සයිල් නයිට්‍රේට් PBN හදනවා. හරි. මේ කෙටිදාම ඇල්ඩිහයිඩත් පෙරොක්සි ඇසිටයිල් නයිට්‍රේට් නුත් පෙරොක්සි බෙන්සයිල් නයිට්‍රේට් නුත්
ප්‍රකාශ රසායනික ධූමිකාවේ තවත් සංඝටකයක්. එහෙනම් දැන් මේ වෙනකොට ප්‍රකාශ රසායනික ධූමිකාවේ සංඝටක හතරක් දන්නවා. ඕසෝන්, කෙටිදාම ඇල්ඩිහයිඩ්, PAN, PBN. හරි. එහෙනම් ලියමු මෙහෙම. ඇල්කිල් මුක්ත කණ්ඩකත් පෙරොක්සි ඇල්කිල් මුක්ත කණ්ඩකත් වායුගෝලයේ සෑදුණු NO2 සහ වායුගෝලීය O2 සමග ප්‍රතික්‍රියා වී වායුගෝලීය O2 සමග ප්‍රතික්‍රියා වී කෙටිදාම ඇල්ඩිහයිඩ් පෙරොක්සි ඇසිටයිල් නයිට්‍රේට් PAN කියලා වරහන් ඇතුළේ දාන්න. PAN පෙරොක්සි බෙන්සිල් නයිට්‍රේට් සාදයි. හරි. මෙන්න මේක ටක් ගාලා ලියන්න. R dash R double O dash NO2 ධන O2 ලැබෙනවා. මෙතන ලියන්න කෙටිදාම ඇල්ඩිහයිඩ් ධන PAN ධන PBN. හරි. හොඳයි. ඔය හැදෙන කෙටිදාම ඇල්ඩිහයිඩ් තියෙනවනේ. ඔය කෙටිදාම ඇල්ඩිහයිඩ් මේ පරිසර තත්ත්වය යටතේදී බහු අවයවීකරණයකට භාජනය වෙලා වාතයේ අවලම්බනය විය හැකි අංශු නිර්මාණය කරනවා. මේ කියන්නේ අංශුව ලොකු වෙනවා. මේ අංශුත් දූවිලි අංශුත් ජල අංශුත් එකට එකතු වෙලා ටිකක් විශාල අංශු නිෂ්පාදනය වෙනවා. අන්නේ අංශු නිසා තමයි සූර්යාලෝකයේ ප්‍රකිරණයට භාජනය කරමින් වායුගෝලයේ පාරදෘශ්‍යතාවය අඩු කරන්නේ. ඊළඟට මේ තිමිරයට දුඹුරු පැහැයක් අරන් දෙන්නේ මේ ප්‍රකාශ රසායනික ධූමිකාව තුල NO2 යම් ප්‍රමාණයක් අන්තර්ගත වන නිසා. හරි. එහෙනම් ලියමු මෙහෙම. මෙලෙස සෑදෙන කෙටිදාම ඇල්ඩිහයිඩ් මෙම පරිසර තත්ත්ව යටතේදී බහු අවයවීකරණයකට භාජනය වී වාතයේ අවලම්බිත අංශු නිර්මාණය කරයි. මෙම අංශු තුල දූවිලි අංශු සමග දූවිලි අංශු ජල අංශු එකතු වී අංශු විශාල කරයි. මෙම අංශු මගින් සූර්යාලෝකය ප්‍රකීර්ණයට භාජනය කරමින් වායුගෝලයේ පාරදෘශ්‍යතාවය අඩු කරයි. මෙම සංඝටක සමග NO2 ද මිශ්‍ර වී පැවතීම නිසා මෙම තිමිරයට නැත්නම් මෙම ධූමිකාවට දුඹුරු පැහැයක් ලබා දෙයි. හරි.
හොඳයි. එහෙනම් ප්‍රකාශ රසායනික ධූමිකාවේ තියෙන සංඝටක අපි ගත්තොත් එකක් තමයි ඕසෝන්. අනිත් එක තමයි ඇල්ඩිහයිඩ්. කෙටිදාම ඇල්ඩිහයිඩ්. කෙටිදාම කියලාම ලියන්න. ඇල්ඩිහයිඩ්. අනිත් එක තමයි මේ කෙටිදාම ඇල්ඩිහයිඩ් බහුවීකරණයෙන් හැදුණු වාතයේ අවලම්බිත අංශු. අනිත් වර්ගය තමයි PAN පෙරොක්සි ඇසිටයිල් නයිට්‍රේට්. හරි. ඊළඟ තමයි PBN පෙරොක්සි බෙන්සයිල් නයිට්‍රේට්. මේ වගේ ව්‍යුහයම දැනගන්න අවශ්‍යතාවයක් නැහැ. මේ වගේ ව්‍යුහය ගත්තොත් R එකක් තියෙනවා. ඔය වාගේ තියෙන්නේ ඒක එච්චරම අවශ්‍යතාවයක් නැහැ. ව්‍යුහය දැනගැනීම අවශ්‍යතාවයක් නැහැ. පෙරොක්සි ඇසිටයිල් නයිට්‍රේට්, පෙරොක්සි බෙන්සයිල් නයිට්‍රේට්, PAN, PBN කියලා දැනගන්න. හරි. හොඳයි. එහෙනම් මම නැවතත් කියනවා මොනවද එහෙනම් මේ ප්‍රකාශ රසායනික ධූමිකාවේ තියෙන ප්‍රධානම අංශු වර්ග 4 එකක් ඕසෝන් අනිත් එක ඇල්ඩිහයිඩ් සහ මේ කෙටිදාම ඇල්ඩිහයිඩ් සහ මේ කෙටිදාම ඇල්ඩිහයිඩ් බහුවීකරණයෙන් හැදුණු වාතයේ අවලම්බිත අංශු අනික තමයි PAN පෙරොක්සි ඇසිටයිල් නයිට්‍රේට් පෙරොක්සි බෙන්සයිල් නයිට්‍රේට් තව ඔකේ NO2 තියෙනවා දූවිලි අංශු තියෙනවා ජල අංශු තියෙනවා හරි එහෙනම් අපි අවසාන වශයෙන් කතා කරමු ප්‍රකාශ රසායනික ධූමිකාවේ අහිතකර බලපෑම් මාතෘකාව ලියන්න ප්‍රකාශ රසායනික ධූමිකාවේ අහිතකර බලපෑම් රයිට් හරි ප්‍රකාශ රසායනික ධූමිකාවේ තියෙන එක සංඝටකයක් තමයි ඕසෝන් අපි ඕසෝන් ගැන එහෙනම් ඉස්සරෝම ලියමු එහෙනම් ඉස්සරෝම ලියන්න ගන්න මේම ඕසෝන් ආශ්වාස කිරීමෙන් ශ්වසන ආබාධ ඇතිවේ. ලියන්නකෝ. ශ්වසන ආබාධ ඇතිවේ. ශ්වසන මාර්ගයේ ශ්ලේෂ්මල විනාශ වී කැස්ස ඇති කරයි. එකටම ලියන්න යන්නේ ඕසෝන් ගැන ලියන්නේ කැස්ස ඇති කරයි. ඒ වගේම මෙන්න මේ ඕසෝන් අධික ප්‍රතික්‍රියාකාරී. මේ ඕසෝන් අධික ප්‍රතික්‍රියාකාරී නිසා මේ ඕසෝන් සාක පත්‍රවල හරිතප්‍රත විනාශ කරනවා. විශේෂයෙන් ලපටි පත්‍රවල හරිතප්‍රත විනාශ කරනවා. ඒ නිසා සාකයේ වර්ධනය අඩාල වෙනවා. ඒ විතරක් නෙවෙයි කෘෂි භෝගවල අස්වැන්න අඩු කරනවා. එහෙනම් ඊළඟට ලියමු ඕසෝන් අධික ප්‍රතික්‍රියාකාරී නිසා සාක පත්‍රවල විශේෂයෙන් ලපටි සාක පත්‍රවල හරිතප්‍රද විනාශ කරයි. පත්‍ර කහ පැහැවේ. සාකවල වර්ධනය මින් අඩාල වේ. එලෙසම කෘෂි භෝගවල අස්වැන්න අඩුවේ. අනිත් එක තමයි මේ ඕසෝන් ගැනමයි ගොඩක් කියන්නේ. ඕසෝන්ට පුළුවන්කම තියෙනවා කාබන් ද්විත්ව බන්ධන බිඳින්න. අපි ඕකට කියන ඕසෝනි විච්ඡේදනය කියලා. ඔක අපි පරණ නම් ඕගනික් වලදී කතා කරා ඕසෝනි විච්ඡේදනය. දැන් මේ සිලබස් වල ඔය 2000න් පස්සේ වාගේ ඉඳන් ඕසෝනි විච්ඡේදනය කතා කරන්න නැහැ. හරි. 97ට ඉස්සර අපි ඕසෝනි විච්ඡේදනය කතා කරා. හරි. ඒක දැන් මෙතෙන්ද අදාළ වෙනවා හැබැයි. දැන් කතා නොකරට. මේ ඕසෝන් වලට පුළුවන්කම තියෙනවා කාබන් ද්විත්ව බන්ධන බිඳින්න. මෙන්න මේ කාබන් ද්විත්ව බන්ධන තියෙන තැනක් තමයි රබර් නිෂ්පාදන. ඒ නිසා රබර් නිෂ්පාදනවල කාබන් ද්විත්ව බන්ධන
විදීමකට ලක් වෙනවා ඕසෝන් මගින්. ඒ නිසා මේ රබර් නිෂ්පාදනවල යාන්ත්‍රික ශක්තිය අඩු කරනවා. ප්‍රත්‍යස්ථතාව අඩු කරනවා. ටයර් හැම සමහරක් විට මේවා වැඩිපුරව පැලීමකට භාජනය වෙනවා. එහෙනම් ලියමු ඕසෝන් කාබන් දිත්ත බන්ධන විදීමකට ලක් කරයි. කාබන් දිත්ත බන්ධන විදීමකට ලක් කරයි. එම නිසා රබර් ආශ්‍රිත නිෂ්පාදනවල යාන්ත්‍රික ශක්තිය අඩු කරයි. ප්‍රත්‍යස්ථතා ගුණය අඩු කරයි. සමහර විට ටයර් පැලීමට භාජනය වේ. හරි. අනිත් එක තමයි මේ ඕසෝන් හොඳ විරංජනකාරකයක්. ඒ නිසා රෙදිපිලි මත ක්‍රියාත්මක වෙලා රෙදිපිලිවල වර්ණක විරංජනයට භාජනය කරලා රෙදිපිලිවල ගුණාත්මක භාවය අඩු කරනවා. එකක් ලියමු. ඕසෝන් විරංජනකාරකයක් නිසා රෙදිපිලි මත ක්‍රියාත්මක වී රෙදිවල ගුණාත්මක භාවය අඩු කරයි. හරි, හොඳයි. අනිත් එක මේ ඕසෝන් පහළ වායු ගෝලයේදී හරිතාකාර ආචරණය ඇති කරනවා. එකක් ලියමු. ඕසෝන් පහළ වායු ගෝලයේදී හරිතාකාර ආචරණය ඇති කරයි. ඕසෝන් පහළ වායු ගෝලයේදී හරිතාකාර ආචරණය ඇති කරයි. හොඳයි. එහෙනම් ඊළඟට අර කෙටිදාම ඇල්ඩිහයිඩ් තියෙනවනේ. ආස්වාස කිරීමෙන් ඒවා ඒ ඇල්ඩිහයිඩ් එහෙම ආස්වාස කරපුවාම ශ්වසන ආබාධ හට ගන්නවා වාගේම ඇදුම හතිය බ්‍රොන්කයිටිස් වාගේ කක්කල් කැස්ස වාගේ තියෙන කට්ටියගේ ඒ රෝගී තත්ත්ව උත්සන්න කරනවා. හරි. ඒ වගේම ආසාත්මිකතා ඇති කරනවා ආග්‍රහණය කිරීමෙන්. එහෙනම් ඊළඟට ලියමු. කෙටිදාම ඇල්ඩිහයිඩ් ආස්වාස කිරීමෙන් ශ්වසන ආබාධ ඇතිවේ. ඇතුම හැතිය බ්‍රොන්කයිටිස් වැනි රෝග ඇති අයගේ රෝගී තත්ත්වය උත්සන්න කරයි. එසේම ආසාත්මිකතා ඇති කරයි. එතකොට මේ PAN PBN තියෙනවනේ. මේවා ජාන විකෘති ඇති කරනවා. හරි. එහෙනම් ලියමු එහෙම. PAN PB ඒ වගේම පිළිකාකාරක. PAN PBN පිළිකාකාරක වන අතරම ජාන විකෘති ඇති කරයි. PAN PBN පිළිකාකාරක වන අතරම ජාන විකෘති ඇති කරයි. ප්‍රෝටීන එන්සයිම ප්‍රෝටීනනේ. එන්සයිම් මත ක්‍රියාත්මක වෙලා රසායනය වෙනස් කරලා එන්සයිම් වල ක්‍රියාකාරීත්වය වෙනස් කරනවා. හරි. හොඳයි. එහෙනම් ලියමු.
එන්සයිම ප්‍රෝටීන බැවින් එන්සයිම මත ක්‍රියා කර එන්සයිම මත ක්‍රියා කර එන්සයිම මත ක්‍රියා කර එන්සයිම වල රසායනය වෙනස් කර එන්සයිම වල රසායනය වෙනස් කර එහි ක්‍රියාකාරීත්වය අඩාල කරයි. ඔන්න ඔය ටික තමයි මේ ප්‍රකාශ රසායන භූමිකාව හා සම්බන්ධව දැනගන්න ඕනේ. එහෙනම් මේ ප්‍රකාශ රසායන භූමිකාව නැති කරන්න මොකක්ද අපි කරන්න ඕනේ? NO2 පිටවීම, ඒවා අපි මීට පෙරත් කතා කරලා තියෙනවා. NO පිටවීම, වාෂ්පශීල හයිඩ්‍රෝකාබන වායුගෝලයට එකතු වීම නවත්තන එක තමයි තියෙන්නේ. ඒක නැවැත්තුවොත් හරි. ඒ කියන්නේ රථ වාහන හා සම්බන්ධ කලින් අපි කතා කරපු පරිසර දූෂණ තත්ත්වයන් වලදීත් කතා කරුණා. ඒකම තමයි මේකෙත් කරන්න ඕනේ. හරි. ඒ කියන්නේ විකල්ප ඉන්ධන, විකල්ප බලශක්ති ප්‍රභව වලට යන එක. ඒ කියන්නේ හයිඩ්‍රෝකාබන ඉන්ධන භාවිතා නොකර විකල්ප බලශක්ති ප්‍රභව වලට යන එක. එහෙම සූර්ය කෝෂ වාගේ සූර්ය ශක්තිය ඔය ආදි වශයෙන් ඇන්ජිම හොඳට සුසර කිරීම, උත්ප්‍රේරක පරිවර්තක භාවිතා කරලා ඒවා අපි වෙනම පස්සේ අපි වායුගෝලීය, මම ඒක වෙනම වීඩියෝවක් කරන්නම්, වායුගෝලීය දූෂණ, වායුගෝලයට එන වායුගෝලීය දූෂක කාරක අවම කරන්නේ කොහොමද කියලා මම වෙනම එකක් කතා කරන්න. දැන් අපට ප්‍රධාන වශයෙන් සිලබස් එකට අනුව ගෝලීය ප්‍රමාණ මට්ටමින්, ගෝලීය පරිමාණ මට්ටමින් වායුගෝලීය දූෂණ තත්ත්වයන් කතා කරන්න තියෙන්නේ. ඒ ටික ඔක්කොම කතා කරලා ඉවරයි. මම තව වීඩියෝ එකක් ඊළඟට කරනවා. මේ කතා කරපු වීඩියෝ 4න් 2019, 2020, 2021 කියන වර්ෂවලදී විභාග වලට ආපු ප්‍රශ්න ටික පිළිබඳව කතා කරනවා. ඒ වීඩියෝෙන් නැවත අපි හමු වෙමු. එහෙනම් මේ වීඩියෝ මෙතනින් නවත්තනවා. ආයුබෝවන්.